ඕකට තමයි මේ තියෙන half adder පරිපථය අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේක අදින්න දැනගන්න ඕනේ මේ half adder කියන පරිපථය තනියම මේකේ සත්‍යතාව ගහගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඔය කියන කාරණා ටික මේකේ පුළුවන් නම් හරි. මාදියක් තිබුණේ නැහැ මේකට අපි දෙතෙන්ට XOR එකක් ගත්තා මෙතෙන්ට AND එකක් ගත්තා. හරි ඊට පස්සේ කතා කරා ඕකෙන් පස්සේ අනිත් පරිපථය full adder. පූර්ණාකලකය කියන්නේ. පූර්ණාකලකයේ වෙනස තියෙන්නේ මෙයාගේ අපි ගන්නවා output දෙකයි තියෙන්නේ කොහොමද input තුනක්. මොකද input තුනක් ගන්න ඕනුනේ අපිට මේ 1 1 1 කියලා උත්තරයක් ආවොත් එකතු කරන්න. උත්තරේ එන්නේ 1 1 1 1 කියන්නේ 11 කියලාමයි. නමුත් input තුනක් එකතු කරන්න පුළුවන්කම තියෙන්න ඉපේ. මොකද මධ්‍යකසු මේකේ අංක දෙකක් විතරක් නෙවෙයි අංක තුනක් දෙන්න ඕනේ. එකතු කිරීමට. ඒතර අංක තුනක් දුන්නත් අපි දන්නවා 1 1 1 කියන්නේ 11ට. 1 1ට. එතනදිත් මේ බලන්නකො output දෙකයි අපිට ඕනේ. හැබැයි වෙනස තියෙන්නේ එතනදී එක ඉන්පුට් එකක් වැඩි වෙනවා. මෙන්න අපි ඒකේ පරිපථය යන්න මේ. එතකොට මේ පරිපථය තනියෙන් අදින්න පුළුවන් වෙන්නත් ඕනේ. මොකද මේක මේ සාමාන්‍ය පරිපථයක් නෙවෙයි අර උත්තර දැන් මේ පරිපථය අදින්නේ ළමයි අර උත්තර දෙකම ගන්නනේ. මෙතනින් සම් එක හැදෙලා එන්න ඕනේ. මෙතනින් කැරි එක ඉදිරියට ගෙන පිටුව හැදිලා එන්න ඕනේ. එතන ඉන්පුට් තුනක් තියෙනවා අවුට්පුට් දෙකක් ගන්න මේ මැද තියෙන පරිපථය පොඩ්ඩක් වෙනස් කරා. එතකොට මෙන්න මේ පරිපථ දෙක half adder full adder කියන පරිපථ දෙක ඔයාගේ කම්පියුටරේ මධ්‍ය සැකසුම් මේකකේ CPU එක ඇතුලේ ගබඩා කරලා තියෙන්නේ. ඒ හින්දා තමයි ඔයා මොන දේ කරත් ඔයා මවුස් එක හෙල්ලුවත් ඊට අදාළ අංක එයා කැල්කියුලේට් කරනකොට මවුස් එක මූව් කරනකොටත් ඊට අදාළ ළමයි ස්ථානයට මෙහෙට යන්න ඕනේ. මේක දිවිමය කරලා යන්නේ. ඒ යනකොට දිවිමය කරලා මේක 1 1 1 කියලා එකතු වෙන්න උනොත් එහෙම අවුට්පුට් දෙකක් එනවා. ඒ අවුට්පුට් දෙක වාට හදලා දෙන්නේ මෙන්න මේ පරිපථ වලින්. අපි මේ හිතුවේ නැති වුණාට මේක ලොකුඩි ඇඩ්වාන්ස් කාරණාවක්. මොකද කම්පියුටරයක් ඇතුලේ අංක එකතු වෙන සිදුවීම මේ පෙන්වන්නේ. හරි නේද ඒක? මොකද ඔය අලුත් මේ අලුතෙන් සිලබස් එකට ඇඩ් වෙච්ච කෑලි දෙකක් මේ. මේව මේ කලින් තිබුණේ නෑ ළමයි. හරි ඊට පස්සේ එහෙනම් මම මෙන්න මේ දුන්න එක අදින්න. හරිද? ඒතර වීඩියෝ එක දැන් මේක පස්සේ වීඩියෝ එක බලන කට්ටියටත් මේ කියන්නේ. එතකොට ගෲප් එකට දාලා තියෙනවා. මේක ඔයගොල්ලෝ අන්තිමට හඳ ෆුල් ඇඩර් පරිපථය අදාළ ස්ථානයෙන් මේක ඇදලා මේක බලා ගන්න. හරිද? එතකොට මේක මම මුලින් කිව්වා දැන් කරන්නේ මොකද්ද කියලා. දැන් කැලේ නම් ඒක නැහැ. ඔයගොල්ලෝ වීඩියෝ එක නතර කළා හරි මේ කොටස ඇඳලා සත්‍යතාව වගුව මේ පරිපථයත් එක්ක සංසන්දනය කරලා මේක තේරුම් ගන්න. ඉතින් මේ තියෙන්නේ මේ සත්‍යතාව මේ පරිපථයට අදාළ සත්‍යතාව වගුව. ඉතින් මේක මේ ලොකුවට අමාරු කැලලක් නැහැ. මේක අර තියෙන පේලි ගාන වැඩි. තීරු ගාන. ඒ හින්දා තමයි මේක දැක්කහම මේ පය හිතෙන්නේ. හරි. අපි එහෙනම් අද කොටසට යමු. මේ එතකොට දී සතිය උගන්නපු ටික මම පැහැදිලි කළේ. ඕන්නේ හරි. අද මාතෘකාව ආංකිත පරිපථ තුල බිටු ගබඩා කිරීම. ආංකිත පරිපථ ඩිජිටල් සර්කිට්. ආංකිත පරිපථ තුල බිටු ගබඩා කිරීම. මේ උදේට එන්නේ නැති ළමයි ටිකක් ඉන්නවානේ. යාර කසුනේ වියගයින්නෙත් නෑස මොකද දන්නන්නේ මොකද්ද? කසුනේ වියගයිස අර තිනෙත් එක එන්න සදන්නවා
හරි දැන් මේක වෙනස්ම කෑල්ලක්. ඒ කියන්නේ ළමයි දැන් මම ඔයාලට කලින් කිව්වනේ දැන් අර මනස කියන එක පරිපත වලට නෑ කියලා. හරිද? ඒ කියන්නේ දැන් එක සිදුවීමක් සිද්ධ වුණාම ඊගාව සිදුවීම සිද්ධ වෙනකම් අර කලින් සිදුවීම මතක තියාගෙන ඉන්න ඕනේ. දැන් පරිපතයක් කියන්නේ ළමයි ඉන්පුට් එකක් දුන්නාම අවුට්පුට් එකක් එවන කෙනෙක්ටනේ. දැන් ඔයා කීබෝඩ් එකේ A අකුර ඔබනවා ඊගාවට B අකුර ඔබනවා. එතකොට ඔයා A අකුර එබුවහම ළමයි ඒ අකුර එයා මතක තියාගන්නත් ඕනි B අකුර එබුවහම B අකුර මතක තියාගන්නත් ඕනි. එතකොට හැම වෙලෙම කීබෝඩ් එක ඔබන්න පරිපතය තුලින් අලුත් වැලියු එකක් ආදානය වෙනවා. ඔය අලුත් කී එකක් ඔබනකොට ඒ අලුත් කී එක තමයි ඉන්පුට් වෙන්නේ. හැබැයි ඔයා බලාපොරොත්තු වෙන්නේ අවසානයේ ඔයා ප්‍රෙස් කරපු කී වලින් ඔයාගේ නම අවුට්පුට් වෙන්න නම්. හිතලා බලන්න ළමයි ඔයාගේ නමට අදාළව දැන් උදාහරණයක් විදිහට මගේ නම නම් මගේ නමට අදාළව අකුරු හතරක් තියෙනවා. මම මේ අකුරු හතරම ආදානය කරාට පස්සේ අවසානයේ ප්‍රතිදානය තියෙන්න ඕනි තනි ප්‍රතිදානයක් විදියට. තේරෙනවද? ප්‍රතිදාන හතරක් ඉන්න බෑනේ ළමයි. නම එක ප්‍රතිදානයක්. හැබැයි නම එක ප්‍රතිදානයක් වුණාට මම ඒකට අදාළ අකුරු ටික ඉන්පුට් කරා හතර වතාවක්. එතකොට මොකද වෙන්නේ? මොකද පරිපතය මුල ඉඳලා යන්න බෑ. එක අකුරක් ඔබනවා දෙවෙනි අකුර ඔබනකොට ආයෙ පරිපතේ මුල ඉඳලා යනවා. ඒතර අවුට්පුට් එක වෙනස් වෙලා. අවුට්පුට් එකේ තියෙන හැම වෙලේම එකයි. ඉතින් එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ මෙතනදී වෙන්නේ මම පළවෙනි විටම n අකුර ඉන්පුට් කරනවා. ඔන්න දැන් අවුට්පුට් එකේ n තියෙනවා. ඊට පස්සේ ඔන්න දෙවෙනියට e අකුර ඉන්පුට් කරනවා. දැන් ඔන්න මෙතෙන්ට e එනවා. ආයි ගාවයි ඉන්පුට්. ආයි එක මෙතෙන්ට වැටෙන්න ඕනේ. එතකොට එයා හැම වෙලේම පිටිපස්සේ තියෙන ඒවා මතක තියාගෙන ඉන්න ඕනේ. ඔන්න දැන් මට තියෙනවා මේ ඔක්කොගෙම එක අවුට්පුට් එකක්. නමුත් ඉන්පුට් හතරක් ගිහින් තියෙනවා. ඒතකොට අන්තිම L අකුර ඉන්පුට් වෙනකොට එයා ගබඩා කරගෙන ඉන්න ඕනේ මේ අකුරු තුනම. එයාගේ පරිපතය ඇතුලේ ළමයි. පරිපතය ඇතුලේ ගබඩා කරගෙන ඉන්න ඕනේ. මොකද අවසානයේ නීල් කියන තනි නමනේ එළියට එන්නේ තනි අවුට්පුට් එකක් විදිහට. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය තුල කොහොමද මෙයා මේ බිඩු ගබඩා කරගෙන තිබුණේ? දැන් අපි හිතන්නේ නැති පැතිකඩක් නේ. ඔයාලගේ ෆෝන් එකේ ටෙලිෆෝන් නම්බරයක් ගහන කොටත් වෙන්නේ ඕකනේ ළමයි. ඔයා ඉස්සෙල්ලාම බිංදුව ගහනවා. නේද? දැන් කැල්කියුලේටරේ එහෙම බලන්න කොහොම වෙන්නේ නැහනේ. ආයෙ මැකිලා ඊගාවන් කියලා දින්නේ. එක එකතු කිරීම එක කිව්වොත් එහෙම එක එකතු කිරීම කොහොම ආයෙ ඊගාවට මැකෙනවා. සමහර ඒවා වෙන එක දිගට වදින කැල්කියුලේටර තියෙන හොඳ ඒවා. නමුත් ඔයා ෆෝන් එකේ ටෙලිෆෝන් නම්බරේ බිංදුව ගැහුවාම පරිපතය ඇතුලෙන් බිංදුව යන්න ඕනේ. දැන් ඩිස්ප්ලේ එකේ බිංදුව තියෙද්දි ඊගාවන් කියන්න ඕනේ. ආයෙ ඊගාවන් කිව්වහම ඒ අංකෙත් තියෙන්න ඕනේ. එතකොට මේ ඔක්කොම ළමයි සේව් වෙන්නේ ඔය 0.7 කියන එක ගබඩා වෙන්නේ කොහෙද? පරිපතය ඇතුලේ. මොකද ඔයා ළමයි ඔක්කොම අංක ටික ගහලා ඩයල් කළොත් විතරයිනේ ඔය අංක ගිහිල්ලා ඔයාගේ සේව් වෙන්නේ. මෙමරි එකේ සේව් වෙන්නේ. කෝල් එකක් ගත්ත කියලා. නැත්තම් ඔයා ළමයි කෝල් එකක් ගන්න නැතුව ෆෝන් එකේ නිකන් අංක ටික ප්‍රෙස් කරලා කෝල් එකක් ගන්නේ නැතුව මේක කට් කළොත් අංක ටික ප්‍රෙස් කරලා කට් කළොත් සේව් වෙනවද? සේව් වෙන්නේ නැහැ. සේව් වෙන්න ඩයල් කරන්නම ඕනේ. ඩයල් කරොත් විතරමයි රීසන් කෝල් වල සේව් වෙන්නේ. එහෙම සේව් වුණේ නැත්තම් ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ ඔය අංක ටික පෙන්නන්න ඒක සේව් කරගත්තේ කොහෙද? මේ පොඩ්ඩක් තාර්කික කොටසක්. අපි කෝල් එකක් ගන්නෙ නැහැ. හැබැයි නම්බරේ ටයිප් කරා. නම්බරේ ටයිප් කරලා කෝල් එක ගන්න නැතුව අපි කට් කරනවා. එතකොට මාර ප්‍රශ්නයක්. එතකොට මේක සේව් වුණේ කොහෙද? මේක සේව් වුණේ එතකොට චිප් එකේවත් ෆෝන් එකේ හાર્ඩ් එකේවත් නෙවෙයි. ඒක අපිට හිතන්න ඕනි. අර අපි ළමයි මොලේට දාගන්න නැතුව නිකන් එදිනදා ජීවිතේදී කතා බහ කරන දේවල් තියෙන්නේ. අපි කියන්නේ මේ කණෙන් අහලා මේ කණෙන් පිට කරා කියලා. හැබැයි ඔළුවට දාගත්තේ නැහැ. අපිට මතක නැහැ. අපිට උදේ හවස කොච්චර මිනිස්සු අපි දකින්නවද නේ? අපේ මොලෙන් අපි කොච්චර ඉන්පුට් කරගන්නවද? හැබැයි ඉන්පුට් කරගත්ත හැම දෙයක්ම අපි දවස් අවසානයේදී මතකද අපිට? අපි අද මෙච්චර මිනිස්සු ටිකක් දැක්ක නේද? මෙයා මට මතකයි මෙයා මට මතකයි කියලා. එහෙම නෑ අපි ඒව නිකන් ළමයි මේ මොහොතේ දැක්ක ඉතින් ඉවර කළා.
එතකොට මේ මොහොතේදී දැකලා ඒක ඉවර කළා වගේ පරිගණකය වේවා ජංගම දුරකථනය වේවා මේ කියන සිදුවීම කොහොමද කරන්නේ? එහෙනම් මේක කරන්නේ ළමයි ඔය කියන පරිපතය තුල තමයි මේ බිටු ගබඩා වෙලා තියෙන්නේ. හරිද? පරිපතය ඇතුලේ තමයි මේ බිටු ගබඩා වෙන්නේ. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. එතකොට පරිපතය තුල ගබඩා වෙන බිටු ළමයි විදුලි විසන්ධි ව්‍යාමකදී විනාශ වෙනවා. නේ? ඔයා ෆෝන් එකේ අංක ටික ගහලා තියෙද්දි ෆෝන් එකේ බැටරි බහිනවා. දැන් ෆෝන් එක ඔන් වෙනකොට අර කෝල් එකක් ගන්න කලින් ටයිප් කරපු අංක ටික තියෙයිද? නෑ. එතකොට නෑ. හැබැයි ඔයා බැරි වෙලා හරි කෝල් එක ඩයල් කරා නම් ඔයා ෆෝන් එක charge කරනකොට රීසන්ට් කෝල් වල අංක සේව් වෙලා තියෙනවා. ඉතින් බලන්න මේ අපි හිතුවේ නැතුණාට මේ දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් අපි අන්න ඔය ක්‍රමය කොහොමද සිද්ධ වෙන්නේ කියන ඔය ක්‍රියාවලිය අපි දැන් බලමු මෙන්න මේ ලූප් එකේ. හරි අපි ඕකට ගන්නවා මෙන්න මෙහෙම එකක්. අපි ඕකට කියනවා ළමයි ප්‍රතිපෝෂණ ලූපය කියලා. එක පරිපතයක් අපි කතා කරනවා. තරුවක් දාලා ලියා ගමු අනුමාත්‍රිකාව ප්‍රතිපෝෂණ ලූපය. ප්‍රතිපෝෂණය වෙනවා. නැවත එයාගේ අවුට්පුට් එකෙන් එයා නැවත පෝෂණය වෙනවා. ඒ නිසා අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා feed back loop. දැන් පෝෂණය කියන්නේ නම් ළමයි මොනවා හරි දෙයක් නේද? කාලා ඒකෙන් ශක්තිය ලබා ගන්නවා කියන එකනේ පෝෂණය කියන්නේ. ප්‍රති කියන්නේ මොකද්ද? ඒ ලබා ගන්න පෝෂණය නැවත ඉන්පුට් කරගෙන නැවත පෝෂණය වෙනවා. අර වවුලේ ගහේ එල්ලලා ඉන්නකොට වවුලා මල පහ කරනවනේ. ඒ මල පහ එයාටම කැවෙනවලු. මොකද එයා ඉල්ලලා ඉන්නේ අර පැත්තටනේ ලවන්නේ. ඒ වගේ වැඩක් තමයි මේනේ ප්‍රතිපෝෂණය නේ. එයාගේ අවුට්පුට් එක නැවත ඉන්පුට් වෙනවා. දෙවෙනි පාරත් පෝෂණය. නේ? එහෙම ඇත්තටම වෙනවද? නෑනේ. ඇත්තටම වෙනවද නැද්ද කියන එක දන්නේ නැහැ. ඉතින් ඒක කතාවට කියනවා. ඉතින් මොකද වවුල එල්ලලා ඉන්නේ යට පැත්තටනේ. නේද? පස්ස පැත්ත තියෙන්නේ පහලින්නේ. ඉතින් වවුල එල්ලලා හිටියම මොකද වෙන්නේ? ජරා කරන්න ඌ කෙලින් වෙනවේ. පල්ලෙහා බලාගෙන ජරා කරොත් හරි ඉතින්. හරි අපි මේකේ පොඩි නිර්වචනයක් ලියාගමු ප්‍රතිපෝෂණ ලූප් එකට අදාළව. කියන්න. මෙය යොදාගනු ලබන්නේ විද්‍යුත් උපාංගයන්හි ප්‍රතිදානයන් නැවතත් එම විද්‍යුත් උපාංගයේම ප්‍රතිදානයන් නැවතත් එම විද්‍යුත් උපාංගය වෙතම යොමු කිරීම සඳහාය. මේක නිකන් හයිබ්‍රිඩ් කාර් එකක් වගේ. හයිබ්‍රිඩ් කාර් එකේ එන්ජින් එකේ විසින් අවුට්පුට් කරන බලය මගින් කාර් එකේ බැටරිය charge වෙනවා. ඒ බැටරිය charge වෙලා
ඒ බැටරිය විසින් සපයන බලය නැවතත් ඒ එන්ජින් එකටම ලබා දෙනවා. ආය එන්ජින් එක charge මේ එන්ජින් එක ක්‍රියාත්මක වෙනවා ආය බැටරිය charge වෙනවා. එන්ජිම කරකිනකම් බැටරිය charge වෙවි ඒ බැටරියෙන් එන්ජිමට බලය සපයනවා. හැබැයි ගැටලුව තියෙන්නේ පෙට්‍රල් කියන ඉන්පුට් එක ටිකින් ටික අඩු වෙනවා. නමුත් බැටරිය charge වෙන්නේ එයාගේම අවුට්පුට් එක වෙන එන්ජින් එක විසින් එළියට එවන අවුට්පුට් එකේ බලයෙන්. ඒ බලය තමයි බැටරියේ ඉන්පුට් එක විදිහට එන්නේ. බැටරිය charge වෙන්නේ නැහැ නේ පෙට්‍රල් වලින්. නේද? මම මේක උදාහරණයක් කිව්වාට නේ ප්‍රතිපෝෂණයක් නේද එතනත් වෙන්නේ. පෝෂණය එන්ජින් එක කාර් එකේ අවුට්පුට් එකෙන් මොකද වෙන්නේ? බැටරිය පෝෂණය වෙනවා. ඒත් අපි බැටරිය ගෙදරින් charge කරලා කාර් එකට හයි කරගන්නේ නැහැ නේ. මම කතා කරන්නේ හයිබ්‍රිඩ් බැටරියක් ගැන. හරිද? හයිබ්‍රිඩ් බැටරියක් නෙවෙයි නිකන් කාර් එකේ තියෙන මේ බැටරිත් එහෙමයි නමුත් නිකන් බැටරි වලින් අපි කරන්නේ කාර් එකේ එන්ජින් ඇතුලේ තියෙන දේවල් වලට උනි බලය ගන්න එකනේ. ඒ කාර් එකේ නිකන් බැටරියක් එන්ජින් එක ස්ටාර්ට් වුනහම බැටරිය charge වෙනවා. ඒ බැටරිය charge වෙලා ඒ බැටරිය කාර් එකටම නැවත ලබා දෙනවා. නේද? කාර් එකේ ලයිට් පත්තු වෙන්න, සෙට් එක වැඩ කරන්න, වයිපර් වැඩ කරන්න, හෝන් එක වැඩ කරන්න කාර් එකේ බැටරිය ඕනි. ඒතකොට මේ බැටරිය charge වෙන්නේ එන්ජින් එකේ. දැන් එන්ජින් එක ඔන් කරන්නේ නැතුව කාර් එකේ ලයිට් දාලා තිබ්බොත් මොකද වෙන්නේ? බැටරිය බහලා යනවා. ආයි කාර් එක ස්ටාර්ට් වෙන්නේවත් නැහැ. හරි. ඉතින් ඕක විදුලි පරපතයකට උදාහරණයක් නෙමෙයි මම මේ කිව්වේ. නමුත් ඔයාලට මම මේ පැහැදිලි කරේ. ඔය කියන කාරණාව සිද්ධ වෙන ආකාරය පැහැදිලි කරන්න. හරි. ඉතින් අපි මේකට පොඩි පරිපතයක් අදිමු ළමයි. සර්කිට් එකක් අදිමු. හරි. මම මෙහෙම පරිපතයක් ගන්නවා P කියලා. මම මේ බලන්න මේ පරිපතයට ඉන්පුට් කරනවා මෙහෙම. මම මෙහෙමයි අදින්නේ ඈ. කේස් දාලා පරිපතයක් අදින්නේ නැහැ. හරි. ඔන්න ඉන්පුට් මේ පරිපතය ඇතුළට දෙනවා. මේ පරිපතේ දැන් ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. හරිද? ඇතුළ හාෆ් වැඩද ෆුල් වැඩද කියලා අපි මොකුත් දන්නේ නැහැ. එතකොට ඔන්න මෙයා දැන් මේ පරිපතයෙන් මේ දේවල් ප්‍රොසෙස් කරලා මේ P කියන්නේ ප්‍රොසෙස් කියලා මතක තියාගන්න. හරිද? ඔන්න එළියට අවුට්පුට් එක එවනවා. ඉතින් ළමයි මේ තියෙන්නේ සාමාන්‍ය ආකාරයේ පරිපතයක්. ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් අපේ පරිගණකයක සිද්ධ වෙන ක්‍රියාවලියනේ. පැහැදිලිද? ඔයා A අකුර ටයිප් කරොත් A අකුර අවුට්පුට් වෙනවා. ඒකට පරිපතේ ඇතුලේ A ප්‍රොසෙස් වෙනවා. B අකුර ටයිප් කරොත් B ප්‍රොසෙස් වෙනවා. මේක කොහොමද එහෙනම් ප්‍රතිපෝෂණය වෙන්නේ? එළමයි මේක ප්‍රතිපෝෂණය කරන්නේ කොහොමද දැන්? මෙන්න මේ අවුට්පුට් එක තියෙනවනේ. ඕක මේ විදිහට අරගෙන නැවත ඉන්පුට් කරනවා මේ. දැන් පැහැදිලිද? අවුට්පුට් එක නැවත එයාටම ඉන්පුට් වෙනවා. කෙලින් කමන්නේ දැන් කෙලින් නේද? ඉතින් මෙන්න මේකට අපි කියනවා ෆීඩ්බැක් ලූප්. නැත්නම් මේකට අපි කියනවා ෆීඩ්බැක් එක. මේ ෆීඩ්බැක් එකක් සිද්ධ වුණා. ඉතින් ඕක ඇදගන්න. ඔන්න ප්‍රතිපෝෂණ ලූප් එක. ඉතින් ඕක තේරුන්නේ නැහැ කියන්න බෑ. මේක තේරෙන්නේ නැති කොටසක් නෑ ළමයි. ඔයාලගේ ෆෝන් එකේ කම්පියුටර් එකේ කීබෝඩ් එකේ තියෙන ඔන්න ඔය විදිහේ ලූප් එකක්. ලූප් එකක් කියන්නේ හැම වෙලේම කැරකෙන එකට. ලූප් එක කියන්නේ ඒකයි. කැරකෙනවා කියන්නේ අවුට්පුට් එක ඉන්පුට් වෙනවා, ආය ප්‍රොසෙස් වෙනවා, ආය අවුට්පුට් එක ඉන්පුට් වෙනවා. මේක දිගටම කැරකි තියෙනවා. ඉතින් නොනවත්වා මේ විදිහට කැරකි තියෙනවා නම් ඒක අපි කියනවා ලූප් එකක්. ප්‍රෝග්‍රෑමින් වල ඕවා තියෙනවා for loop, while loop කියලා එහෙම ප්‍රෝග්‍රෑමින් වල ඕවා තියෙනවා. O level කරපු අය දන්නවා ඒ ලූප් එක ගැන.
නට එම්බිරිස්සා ඇතුළ ඉන්න බෑස මොකක් හරි කිව්වද? සම සවුන්් එක ටියක් අඩුවෙන්නේ අයින්න වාන් කියන එක වාගේ මයික් එකේ සවුන්ඩ් මදි ඇති. මේ හෙඩ්සෙට් එක පොඩ්ඩක් මේ මයිකේ ගොඩක්ම ලංකල කතා කරන්න ඕනස එක මේ මොකක් කරය අවුලත්තිය අයියෙන් කතා කරාට හෙමින් ඇහෙන් ඔව් හරි හිමින් ඇහෙන්නේ. දැන් පොඩක් කැඩි කැඩි එහෙම වුණොත් මට කියන්න මම මේ වීඩියෝ එකකුත් අප්ලෝඩ් වෙන්න දැම්ම YouTube එකට. නයිට්ටෑමින් දවුලක් නැතිවේස මේ ඔව් ඒක දැනට තමයි. මුකුත් දවුලක් නෑ බලමු MB 100යි වීඩියෝ තියෙන්නේ. අප්ලෝඩ් කරන්නත් එච්චර මේ ඉක්මට අප්ලෝඩ් වෙනවා නිසා මේ ඉතින් වාස් නැන්නතව පුළුවන් ඒ කර කොහොමද දැන් අප්ලෝඩින් වෙන වෙලාවක් නේ. ඔවුස දැන් මේ වෙලාවත් හොඳයි සතිය ටයිවිං යනවා ටක් ගාලා ඒගොල්ලෝ පරිපතේ ඇඳනේ. පරිපතේ ඇදලා ඉවරනකොට ගිහින් ඉවරයි. නැත්තම් මං ආයෙ කොච්චර හැරෙන්න වෙලාවක් ඕනේ. තියෙනවද වීඩියෝ එක 9ට කලින් මේක අප්ලෝඩ් කරා. කොච්චර වෙලාවක් තියෙනවද වීඩියෝ එක ඈ කොච්චර වෙලාවක් තියෙනවද වීඩියෝ එක ඇහෙන්නේ? වීඩියෝ එක කොච්චර වෙලාවක් තියෙනවද කියලා වීඩියෝ එක නම් පැය දෙකක එකක්. ටිකක් වෙලා අයයි සර් එන්න නෑ ඉවරයි 150ක් ගියා. ඊට වැඩිය මේ අර ගැන පැයට වැඩිය අඩුවක නන ඔයිට තැටි වකින් මේ දක්ගල අප්ලෝඩ් එක නෑ දැන් අප්ලෝඩ් ස්පීඩ් හොඳයි මං කියන්නේ අප්ලෝඩ් වෙනවා ලොකු වේගයකින්. ඩයලොක් මේ පාජිකන්ස send received අප්ලෝඩ් වෙන්න තියෙන්නේ. අප්ලෝඩ් වෙනවා මෙගාබයිට් 7 ගානේ තප්පරයට. මෙගාබයිට් නෙමෙයි මෙගාබිට්ස්. ඔව් 7.7 තමයි උඩරිම ගියේ. ඒ ඉතින් මේ වෙලාවේ නිදිනි අපත සෙට් එක ඉතින් අපිට හොඳට ඉන්ටර්නෙට් තියෙනවා. හවසට බලන්නකො කරන්නම බැරි ඒකනේ. ඒ වෙලාවට තමයි දාන්න ඕනේ ඔය අන්ලිමිටඩ් පැකේජ්. පැය 3ක 4ක පැකේජ් ඩවුන්ලෝඩ් කරා. හරි වීඩියෝ එක මේ අප්ලෝඩ් වෙලා ඉවරයි. අපි දැන් කරමු. හරි. දැන් අපි ලියාගමු තව පරිපතයක් ගැන. ප්‍රතිපෝෂණ ලූපය වගේම එකක්. එයාට කියන නම තමයි සංයෝජන පරිපත. සංයෝජන පරිපත. සංයෝජනය වෙලා එකතු වෙලා කම්බිනේෂනල් වෙලා හැදිච්ච පරිපත. කම්බිනේෂනල් ගේට්ස් කියන්න පුළුවන් නමුත් අපිට හොට එක නම් තියෙනවා කම්බයින් සර්කිට්ස්. සංයෝජන පරිපත. හරි. ලියාගන්න සංයෝජන පරිපත ගැන මෙයාගේ එහෙම කලින් වගේ පරිපත ඇදලා කරලා එහෙම ගන්නෙ නැහැ. අපි නිකම් පොඩි පැහැදිලි කිරීමක් කරනවා විතරයි. කිසියම් අවස්ථාවක ආදානය කරනු ලබන අගයන් මත පමණක් කිසියම් අවස්ථාවක ආදානය කරනු ලබන
කිසියම් අවස්ථාවක ආදානය කරනු ලබන අගයන් මත පමණක් ප්‍රතිදානය ලබා දීමේ කිසියම් අවස්ථාවක ආදානය කරනු ලබන අගයන් මත පමණක් ප්‍රතිදානය ලබා දීමේ හැකියාව සහිතව නිර්මාණය කර ඇති පරිපත සංයෝජන පරිපත ලෙස හැඳින්වේ. හරි. එහෙනම් සංයෝජන පරිපත කියන්නේ කිසියම් අවස්ථාවක ආදානය කරනු ලබන අගයන් මත පමණක් ප්‍රතිදානය ලබා දීමේ හැකියාව සහිතව නිර්මාණය කර ඇති පරිපත. ඒ කියන්නේ අපි ඉන්පුට් කළොත් විතරක් ඒ ඉන්පුට් කරන දේවල් මත පදනම් වෙලා අවුට්පුට් එකක් දෙන පරිපත. ඉතින් මේ වගේ වට සංයෝජන පරිපත කියලා කියනවා. එතකොට යා අර අවුට්පුට් එක නැවත ඉන්පුට් එකක් කරගන්නවා කියලා එහෙම කතාවක් නැහැ. එහෙනම් මේ සංයෝජන පරිපත කියන්නේ තමයි මේ අපි ඉගෙනගත්ත සාමාන්‍ය පරිපත. එහෙනම් එහෙම ඒවත් මධ්‍ය සැකසුම් මේකකයේ තුල මේ පිටු ගබඩා කරලා තබා ගන්න භාවිතා කරනවා. ප්‍රතිපෝෂණ ලූපය කියන්නේ තවත් જાතියක්. ඒක වෙනම ආකාරයක්. අපි ඒක දැන් දැනගත්තා. මේ සංයෝජන පරිපත කියන්නේ තව જાතියක්. හරි. ඒ විදිහට ගොඩක් තියෙනවා. තව එකක්. ඒක අනුක්‍රමික පරිපත. අනුක්‍රමික පරිපත. ඔකට සීක්වෙන්ෂල් කියලා කියනවා. සීක්වෙන්ෂල් සර්කිට්ස්. අනුක්‍රමික. ඒ කියන්නේ අනුක්‍රමික කියන වචනේ තේරුම අනුක්‍රමික කියන්නේ පිළිවෙලට. හරි. අනුක්‍රමික පරිපත කියලා ලියාගන්න. පහ මාට්ට පන්ති තියෙනවා කිව්ව කට්ටියට එතකොට පහ මාට්ටම යන්න පුළුවන් අන්න. හරි. මේකේ පැහැදිලි කිරීමෙන්නේ කිසියම් අවස්ථාවක ආදානය කරන දත්ත මත පමණක් නොව
කිසියම් අවස්ථාවක ආදානය කරන දත්ත මත පද පමණක් නොව ඊට පෙර ලබා දුන් ආදාන සහ ඊට පෙර ලබා දුන් ආදාන සහ ප්‍රතිදාන ප්‍රතිදානද ඊට පෙර ලබා දුන් ආදාන සහ ප්‍රතිදානද භාවිතා කරමින් ප්‍රතිදාන ලබා දීම අනුක්‍රමික පරිපථවල ක්‍රියාකාරීත්වයයි. හයිලයිට් කරගන්න දේ ටික. ඔව් අන්න ඒක තමයි highlight වෙන්න ඕනේ. ඊට පෙර ලබා දුන් ආදාන සහ ප්‍රතිදාන භාවිතා කරනවා කියන්නේ. දැන් කලින් එකේදී ආදානය කරනු ලබන අගයන් මත පමණක් ප්‍රතිදානය ලබා දීම. එයා ඉන්පුට් කරන ඒවා විතරයි එයා අවුට්පුට් කරන්නේ සංයෝජන පරිපථවලදී. අනුක්‍රමික පරිපථවලදී වෙන්නේ කලින් ලබා දුන්න ආදානයි ප්‍රතිදානයි දෙකම භාවිතා කරනවා. ආදානෙත් ගන්නවා ප්‍රතිදානෙත් ගන්නවා. දැන් අපි ප්‍රතිපෝෂණයකේදී ගත්තේ ප්‍රතිදානය විතරනේ. ප්‍රතිදානයයි ආයි අරගෙන ගිය එකනේ. මේකෙදි එහෙම නෙවෙයි. ඊට කලින් ලබා දුන්න ඉන්පුට් එකයි අවුට්පුට් එකයි දෙකමත් අරගෙන යනවා. බිඳුව ගත්තොත් බිඳුව එනවා ආයර බිඳුවයි බිඳුව කියලා යනවා. ආයි ඉන්පුට් කරනවා 1. ආයි බිඳුව 1 කියලා. එහෙම යනවා. හරි. මේක යටතේම වෙනම ලියන්න. අනුක්‍රමික පරිපථ යටතේම වෙනම ලියන්න. අනුක්‍රමික පරිපථ ඉලෙක්ට්‍රෝනික උපාංග තුල බහුලව භාවිතා වේ. හරි. අපි උදාහරණ ලියාගත්තොත් ඔන්න එක උදාහරණයක්. ජංගම දුරකථනයකින් වෙනත් දුරකථනයකට ඇමතුමක් ලබා ගැනීමට අපිට මේක ඕනේ වෙනවා. ලියා ගන්න. ජංගම දුරකථනයකින් වෙනත් දුරකථනයකට ඇමතුමක් ලබා ගැනීමට අංක 10ක අංක 10ක දුරකථන අංකය
ඇතුළත් කිරීම. මේකෙදි මොකද වෙන්නේ? පළවෙනි අංකය ඇතුළත් කරාම අන්තිම අංකය වෙනකම් මෙයා මේක මතක තියාගන්න ඕනේ. කියන්නේ බිඳුව දානවා, ප්‍රොසෙස් වෙනවා, output එක බිඳුවයි. නැවත මේක ඔන්න ඔය විදිහට යනවා. නැවත මේක මෙන්න මෙහෙම යනවා. සෝ අන්තිම ටික මොකද්ද? දුරකථන ජංග කියලා තියෙන්නේ. ජංගම දුරකථනයේදී වෙනත් දුරකථනයකට ඇමතුමක් ලබා ගැනීමට අංක 10ක දුරකථන අංකයක් ඇතුළත් කිරීම. ඊට පස්සේ අපි නැවත 7 යවනවා. 7 බිඳුවත් එක්කම යනවා 0.7යි. 1 යවනවා. 1 5 යවනවා. 5 2 මේ අංක 10 අපි අනිත් පැත්ත මේ ආපස්සරනේ යවන්නේ මේ. ඉස්සලාම් පටන් ගන්න බිඳුවයි. හැබැයි ටෙලිෆෝන් නම්බරේ ඩිස්ප්ලේ එක මෙන්න අවුට්පුට් එක සිද්ධ වෙන්නේ ඔන්න ඔය විදිහට. මෙන්න ඉන්පුට් එක. මොකද වෙන්නේ මේක නැවත ඉන්පුට් එකයි අවුට්පුට් එකයි මත පදනම්ව පරිපථය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේක තියෙන එක ස්ථානයක් තමයි ජංගම දුරකථනය. ජංගම දුරකථනයේ මේ දුරකථන ඇමතුමක් ලබා ගන්න අවස්ථාව. දෙවෙනි උදාහරණය අපිට ගන්න පුළුවන්. පරිගණකයක අපි ලියුමක් වගේ ටයිප් කරද්දි වර්ඩ් වල කම්පියුටරේ මතක තියාගන්නත් ඕනේ. පරිගණකය මගින් ලාමු ලිපියක් සඳහා දත්ත ඇතුළත් කිරීමේදී පරිගණකයේ මගින් ලිපියක් සඳහා දත්ත ඇතුළත් කිරීමේදී කිසියම් කාලයක් තැන්පත්ව තිබිය යුතුය. පරිගණකයේ මගින් ලිපියක් සඳහා දත්ත ඇතුළත් කිරීමේදී කිසියම් කාලයක් තැන්පත්ව තිබිය යුතුය. එතකොට ඔය ඔක්කොම මේ තියෙන්නේ RAM එකේ නේද මේ ඒ කියන්නේ తాවකාලික ඔව් මෙතනදී RAM එකේ තියෙන්නේ. RAM එකේ තිබුණට RAM එක එක වර්ඩ් වලට ප්‍රොසෙස් කරන්න යවනවා. ඒකයි ඒකාබද්ධ වෙලා ඒගොල්ලෝ වැඩ කරන්නේ. එතකොට ෆෝන් එකේ ඒකෙත් ෆෝන් එකේ ෆෝන් එකේ වුණාට මේ ටෙලිෆෝන් නම්බර් එහෙම RAM එකේ තියෙන්නේ නැහැ. RAM එක ප්‍රොසෙස් කරනවා විතරයි. ගබඩා වෙන්නේ පරිපථය ඇතුලේ. පරිපථයේ තියෙන RAM එකේ නම් RAM එකේ තමයි ගබඩා වෙන්නේ. දැන් ප්‍රොසෙස් වෙනකොට පරිපථයේ තියෙන්නේ මධ්‍ය සැකසුම් ඒකකයේ ඇතුලේ නම් මේක මධ්‍ය සැකසුම් ඒකකයේ ඇතුලේ තමයි ගබඩා වෙන්නේ. නමුත් අපි අර මධ්‍ය සැකසුම් ඒකකයේ තුල ගබඩා වෙනවා කියලා කිව්වේ දන්නේ නැති හින්දානේ. නමුත් අපි දැන් දන්නවා ඒක මධ්‍ය සැකසුම් ඒකකයේ තුල අනුක්‍රමික පරිපථයකයි ගබඩා වෙන්නේ කියලා. මොකද ICT දන්න කෙනා විතරයි ඒක දන්නේ. ටෙලිෆෝන් නම්බරේ ටයිප් කරනකොට ටෙලිෆෝන් නම්බරේ ගබඩා වෙන්නේ මධ්‍ය සැකසුම් ඒකකයේ තුල ඇති අනුක්‍රමික පරිපථයේ. දැන් අපි කියන්නේ ළමයි අපි විද්‍යාව දන්නේ නැති හින්දා අපි හැමෝම කියන්නේ මොලේනේ තියෙන්නේ නේද? මොලේ තමයි මේ ඉගෙන ගන්න දේවල් තියෙන්නේ. හැබැයි මොලේ කොහෙද? මොලේ මොන කොටසේද? අපි දන්නේ. අර අපි හැමෝම නිකන් මොලේ. හිතේ තියෙන්නේ, මොලේ තියෙන්නේ. හිතේ කොහෙද තියෙන්නේ? හිතේ කොතනද? හරිද? එහෙම අපි දන්නවද කියන්නේ? අපි දන්නේ නැහනේ. අන්න ඒ වගේ තමයි දැන් අපි හැමෝම කියන්නේ මේ process එකේ උග තියෙන්නේ. මේක RAM එකේ තියෙන්නේ. හැබැයි අපි අද දන්නවා මේක process එකේ කොයි කොටසේද?
හරි ඉතින් මේ වගේ අවශ්‍යතා ඔයගොල්ලන්ට ඉස්සරහටත් හම්බ වුණොත් මේ වගේ දෙයක් මතක තියාගන්න මේ වගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න අපිට අනුක්‍රමික පරිපත වලට පුළුවන් ටෙලිෆෝන් නම්බරය ලියුමක් ටයිප් කරන දෙයක් ඕනම දෙයක් මැසේජ් එකක් වුණත් එහෙම දැන් මැසේජ් එකක් නම් ගොඩක් වෙලාවට ටයිප් කර කර ඉද්දි බැටරි වැස්සත් ඒක ඩ්‍රාෆ්ට් එකක් විදිහට සේව් වෙනවා හරි අනුක්‍රමික පරිපත වලින් පස්සේ ඔන්න තව පරිපතයක් එනවා අවසානයේ කෙනා මෙයාට කියනවා ළමයි පිළිපොළ කියලා පිළිපොළ ඉංග්‍රීසියෙන් කියනවා අපි ඒකට flip flop පිළිපොළ flip flop ඕකෙන් ගිය අවුරුද්දේ ප්‍රශ්නයක් ආවා මේ මං උගන්නපු දවස් ගිය සතියේ අදයි උගන්නපු දවස් දෙකේම MCQ ප්‍රශ්න විතරයි ඉතින් අහන්නේ එකක් දෙකක් වගේ උපරිම එකක් දෙකක් වගේ තමයි අහන්න පුළුවන් මොකද ලොජික් ගේට් වලින් MCQ වෙන්නේ 4ක් 5ක් වගේ උපරිම 4ක් 5ක් වගේ දෙතනෙනුත් එකක් හෝ දෙකක් උපරිම මේ සිලබස් එකේ අන්ත කොටසින් අහන්න පුළුවන් ඒත් ඒක ලකුණක් අපිට වැදගත් නේ ඒකකට යන ළමෙක්ට මේ එක ලකුණක් ලොකුවට වටිනවා හරි මේක තේරුම ලියන්න තාර්කික ద్వාර භාවිතයෙන් නිර්මාණය කර ඇති පරිපත වර්ගයකි තාර්කික ద్వාර භාවිතයෙන් නිර්මාණය කර ඇති පරිපත වර්ගයකි මේවා භාවිතා කර తాවකාලික මතක ඒකකයන් අවකාලික මතක ඒකකයන් නිර්මාණය කළ හැක පරිගණකයේ ඇති ප්‍රධාන මතකය සඳහා සරලම උදාහරණය පිළිපොළයි ඒ කියන්නේ කම්පියුටරේ තියෙන RAM එකට උදාහරණයක් නම් අන්න පිළිපොළ. පරිගණකයේ ඇති ප්‍රධාන මතකයේ සඳහා සරලම උදාහරණය පිළිපොළයි. ආදානය කරන දත්ත කිසියම් කාලයක්
ආදානය කරන දත්ත කිසියම් කාලයක් ප්‍රධාන මතකයේ ආදානය කරන දත්ත කිසියම් කාලයක් ප්‍රධාන මතකයේ ගබඩා කර තබා ගැනීම සඳහා ප්‍රධාන මතකයේ ගබඩා කර තබා ගැනීම සඳහා පිළිපොළ යොදා ගනු ලබයි. ආදානය කරන දත්ත කිසියම් කාලයක් ප්‍රධාන මතකයේ ගබඩා කර තබා ගැනීම සඳහා පිළිපොළ යොදා ගනු ලබයි. පිළිපොළ වර්ග ගණනාවකින් යුක්ත වේ. පිළිපොළ වර්ග ගණනාවකින් යුක්ත වේ. එක වර්ගයේ පිළිපොළවල් තියෙනවා. පිළිපොළ වර්ග ගණනාවකින් යුක්ත වේ. හරි. වෙනම ලියන්න. පහත දැක්වෙන්නේ no සහ නැන්ඩ් द्वार භාවිතා කර no සහ නැන්ඩ් द्वार භාවිතා කර නිර්මාණය කරන ලද පිළිපොළ දෙකකි. පහත දැක්වෙන්නේ no නැන්ඩ් द्वार භාවිතා කර නිර්මාණය කරන ලද පිළිපොළ දෙකකි. හරි මම දැන් අදින්නම් පහලින් ওই පරිපත දෙක ඉස්සෙල්ලාම මම අදින්නම් no පරිපතය හරි මේ අදින්නේ මම එතකොට flip flop no පරිපතයක්
හරි මෙහෙම නෝ එකක් තියෙනවා ඉන්පුට් එකයි අවුට්පුට් එකයි විදිහට මේක වෙන්නේ මෙන්න මේ එක අවුට්පුට් එකක් මෙන්න මෙයාට නැවත ඉන්පුට් වෙනවා මෙයාගෙත් එහෙමයි හරි මේ තියෙන්නේ ළමයි පිළිපොළ නෝ වලින් ඇදලා මේකම නැන්ඩ් වලිනුත් අදින්න එහා පැත්තේ ඒතර මේක නෝ එකනේ නැන්ඩ් එකත් ওই විදිහට තමයි එන්නේ ඒකත් තනියෙන් ඇද ගන්න මෙහෙමනේ නැන්ඩ් එක එන්නේ වෙනසක් නැහැ දැන් අදින් ඔන්නෝමයි පරිපල දෙකේ බඩි හිතා ගන්න අමාරුයි කොහොමද මේක වැඩ කරන්නේ කියලා එක්කෙනෙක්ගේ අවුට්පුට් එක අනිත් එක්කෙනාගේ ප්‍රතිලෝමය වෙනවා එයා එක නම් අවුට්පුට් එක අර අනිත් පැත්තට බිඳුව වෙනවා හරි එන්දරේ හරි එහෙනම් මේ තියෙන්නේ ඔය අපි දැන් කතා කරපු පිළිපොළ කියන පරිපත දෙක ගැන එතකොට එකක් නෝ පරිපතය අනිත් එක නැන් පරිපතය කියන්නේ නැන් ద్వාර භාවිතා කරපු සහ නෝ ద్వාර භාවිතා කරපු පරිපතය දැන් මේ පරිපත දැක්කහම ඔයාලට තේරෙනවා මේවා හරි වෙනස් එතකොට මේ පරිපත හැදිලා තියෙන්නේ අර අපි මුලින්ම කතා කරපු ප්‍රතිපෝෂණ ලූපයේ ආදාශයෙන් නේද අර උඩ තියෙන නෝ එකේ අවුට්පුට් එක නැවත පහළ තියෙන නෝ එකේ එක් ඉන්පුට් එකක් විදිහට යනවා ළමයි එතකොට මේකේ කවුරු ඉස්සෙල්ලම පටන් ගන්නවද කියන එක ගැනත් අපිට ගැටලුවක්. ඉතින් අපි මේවා ගැන ලොකුවට ඇඩ්වාන්ස් කාරණා ඉගෙන ගන්න යන්නේ නැහැ. මොකද මේවා සිලබස් එකේ මෙච්චර කාලයක් තිබුණේ නැති කොටස්. ඉතින් මේ කොටස් සිලබස් එකට ඇඩ් වෙච්ච නිසා අපි සරලව මේවා ගැන කතා කරනවා මිසක් මේවා ගැන ලොකුවට පුළුල්ව කතා කරන්න යන්නේ නැහැ A level වල. නැත්නම් මේවා ගැන පුළුල්ව හිතන්න ගියොත් එහෙම ළමයි එපා වෙනවා, කලකිරෙනවා. නේද? කොහොමද මේක වෙන්නේ කියලා තේරුම් ගන්න ගියොත්. හරි. එතකොට පිළිපොළ යටතේ අපි කතා කරමු දැන් එක පිළිපොළක් ගැන අපි අවසාන අනුමාත්‍රිකාව ඉතින් අන්තිම මාත්‍රිකාව ලියන්නේ අපි එක්කෙනෙක් එළියට දාගෙන කතා කරමු. හරි ලියා ගන්න අගුළු පිළිපොළ.
අගුළු පිළිපොළ මෙයාට කියනවා SR කියලා. SR flip flop. අගුරු පිළිපොළ. අගුළු දාලා. හරි එයාගේ අරකම තමයි අර පිළිපොළෙම තමයි මේ අපි මේ තව එකක් මේ දන්නේ දැන් බලන්න අපි අර ඇන්ද පරිපතේ ඉන්පුට් දෙක දාලා තියෙන්නේ SR කියලානේ අර AB කියලා නෙමෙයි අපි දාලා තියෙන්නේ SR කියලා අන්න ඒකයි මේක අගුළු පිළිපොළ කියලා කියන්නේ හරිද හරි ලියා ගන්නකො මෙයාගේ නිර්වචනය මෙම SR පිළිපොළ මම ලියන්න නැතුව මෙහෙම කියන එක හොඳයි මෙම SR පිළිපොළ ආදාන දෙකකින් සහ ප්‍රතිදාන දෙකකින් යුක්ත වේ මෙම SR පිළිපොළ ආදාන දෙකකින් සහ ප්‍රතිදාන දෙකකින් යුක්ත වේ ප්‍රතිදාන දෙකෙන් එකක් ප්‍රතිදාන දෙකෙන් එකක් නිතරම අනෙක් ප්‍රතිදානයේ ප්‍රතිදාන දෙකෙන් එකක් නිතරම අනෙක් ප්‍රතිදානයේ ප්‍රතිලෝමය ලබා දීම සිදු කරයි මේ මුලින්ම ලියන්න දුන්නේ සංයෝජන පරිපත කියලා ගන්නේද? ඔව් ඒක පොඩ්ඩක් නෝට් එක දාන්න අර කියනවා සංයෝජන පරිපත තියෙන්නේ මෙන්න මෙතන එතන නෑවනේ ඔව් ෆොටෝ එකක් ගහගන්න හරිද හරි හරි නිතරම අනෙක් ප්‍රතිදානයේ ප්‍රතිලෝමය ලබා දීම සිදු කරයි හරි එතරම් ලියන්න ආදාන අග්‍ර දෙකෙන් එකක් මගින් මේ උඩ තියෙන ආදාන අග්‍ර මේ ආදාන අග්‍රම ආදාන අග්‍ර දෙකෙන් එකක් මගින් වරකට ආදාන අගයක් ලබා ගන්නා අතර එම අගයට අනුව
එම අගයට අනුව ප්‍රතිදාන අග්‍රමගින් එම අගයට අනුව ප්‍රතිදානාග්‍රමගින් ප්‍රතිදානයක් නිකුත් කරයි. ප්‍රතිදානයක් නිකුත් කරනු ලබයි. මෙම ආදාන දෙක සෙට් රීසෙට් ලෙස හඳුන්වනු ලබයි. මෙම ආදාන දෙක සෙට් රීසෙට් මොකක්ද සර්? මෙම ආදාන දෙක සෙට් කරනවා ඊට පස්සේ රීසෙට් කරනවා. සෙට් රීසෙට් ලෙස හඳුන්වනු ලබයි. සර්ව සත්‍යතාවක වඳිනවද? නෑ හොමින් මම දෙන්න. දැන් මේ තියෙන්නේ ඩෝ සර්කිට් එක. ඊට පස්සේ ඔය සර්කිට් එකේ දැන් අපි සත්‍යතාව වගුවක් ගාගෙන බලන්න ඕනේ මොන වගේ අවුට්පුට් එකක් අපිට එයිද කියලා. හරිද? හරි. මේ මම ඉන්ටර්නෙට් එකෙන් ගත්ත පින්තූරයක්. මේ සත්‍යතාව වගුව මෙහෙම තිබිච්චාවි. අපිත් සත්‍යතාව වගුවක් හදාගමු. ඕගොල්ලෝ පරිපතය ඇදලාම උතන සත්‍යතාව වගුව ගහන්න පුළුවන් නම් හොඳයි. හරි. මම සත්‍යතාව වගුව ගහන්නම්. ඔයාලා පරිපතය අදින්න. SR ඊගාවට Q bar. කොහොමද තියෙන්නේ? මේ අකුරු වෙනස් වෙන්නේ නැහැ හොඳේ. ඉන්පුට් අවුට්පුට් අපි ඉන්ටර්නෙට් එකේ ඕගොල්ලෝ ගහුවත් SR flip flop කියලා සර්ච් කරන්න. SR flip flop කියලා සර්ච් කරාම ඉන්ටර්නෙට් එකේ මීට දාලා පරිපත නෝට්ස් හම්බ වෙනවා. හරි. අය සත්‍යාව වගුව පුරෝගම්මු. 0.1 0.1 0.211. හරි. ඔතෙන් වෙනකන් ඔය ටික අදගෙන තියාගන්න. ඊට පස්සේ අපි පුරෝමු. මේකේ තියෙන වගුව අපි යූස් කරන්න ඕනේ නැහැ දැන්. තේරෙන්නේ නැති අර කෙනෙක්. කලින් ඇඳ පරිපතය අඳින්න පරිපතේ ඕනේද? ඈ? කලින් ඇඳ පරිපතේ කාවින්ද අඳින්නේ? නෑ ආයෙ පරිපතයක් අරින්න දැන් මේ මේ කලින් යන පරිපතයට පස්සේ ඒක ඕනේ. මේකේ තියෙන විදිහට අඳන හරියද? ඔව් මේකේ තියෙන විදිහට හරි. අංක දාන්න එපා. සර් මේ ඉස්සලඳ බේගමයි නේද? ඔව් ඉස්සෙල්ලද කොහොමද?
හරි ඇන්දද? ඔව් දැන් අපි මේ පරිපතේ ඉස්සෙල්ලාම බිංදු දෙකනේ තියෙන්නේ. R හරිද? එහෙම නැත්නම් අපි දැන් මේකේ S ගෙන් පටන් ගමු. S කියන්නේ බිංදුවයි. එතකොට බිංදුව ඇතුළට යවනකොට ළමයි තාම අර පැත්තෙන් R ආවේ නැහැනේ. අපි ඉස්සෙල්ලාම සෙට් කරනවා. පැහැදිලිද? සෙට්. සෙට් කරාම බිංදුව මේ පැත්තෙන් R බිංදුවයි. හරිද? ඒතකොට දැන් R වත් බිංදුව යවනවා. දැනට උතනදී අපිට පොඩි ගැටලුවක් තියෙනවා. මොකද දැන් මෙතෙන්ට එන අගය කීයද කියලා දන්නේ නැහැ. මෙතෙන්ට යන අගය කීයද කියලා දන්නේ නැහැ. එහෙම නැතුව මේ මෙන්න මෙතන දැන් S ගේ මෙයා නැතුව මෙතන අපිට බිංදුවයි කියලා ගන්න බෑනේ. දැන් no එකේ output එක මොකද්ද? බිංදුවයි එකතු කරාම බිංදුවයි ඇතුළට ගියාම එකයි. එළියට කියනවා. ඒ අනිත් පැත්ත හරනවනේ ළමයි. ඒතර බිංදුවයි එකයි යවුවොත් බිංදුවයි එකයි අනිත් පැත්ත හරනවා බිංදුවයි. මොකද no එකේ output එක no ద్వාරයේ ක්‍රියාකාරීත්වය අපිට පැහැදිලිනේ. එතකොට මේකදී අපි කරන්නේ මෙන්න මෙතන. අපි මෙතෙන්ට ළමයි මේ වෙලාවේදී මේක තේරුම් ගන්න පුළුවන් වෙන්න. හරිද? අනුමානයක් කරනවා. අනුමානයකින් තමයි මේක අපි ගන්නෙ. අනුමානය තමයි අපි Q බා එකට කලින් Q හදා ගන්න ඕනි හින්දා අපි මේ දැන් S බිඳුවයි R බිඳුව හින්දා මෙතෙන්ට අනුමාන කරනවා බිඳුවයි කියලා. බිඳුවයි. මේ දෙන්න බිඳුවයි නම් එකතු කරාම බිඳුවයි අනිත් පැත්ත හැරුණාම එකයි. ඒ එක මෙතෙන්ට ගේනවා. එතකොට බිඳුවයි එකයි අනිත් පැත්ත හැරුණාම බිඳුවයි. ඒ නැතත් ළමයි Q එක එකයි කියන්නේ අනිවාර්යෙන් Q බා බිඳුව වෙන්න ඕනේ නේද? එක් ප්‍රතිදානයක් අනිත් ප්‍රතිදානයේ ප්‍රතිලෝමය නිරූපණය කරයි. හරි සම්පත් එහෙම යන මෙතනින් ඉවරයි. පැහැදිලිද? එතකොට දැන් අපි SR එකේ set reset එකේ Q එකයි කියලා ගත්තොත් අනිවාර්යෙන් Q බා එක බිඳුවයි. ඒක අපිට ගාන හදන්නෙම නැතුව ගන්න පුළුවන්. ඒ Q හොයාගත්තොත් Q බා එක ගන්න පුළුවන්. දැන් බිඳුව එකයි අපි දාලා බලමුකෝ. එතකොට බිඳුව එකයි දාලා බලනකොට R එක එකයි. හරිද? R එක එකයි S බිඳුවයි. එතකොට මොකද වෙන්නේ? බිඳුවයි කියලා මෙතන උපකල්පනය කරලා තියෙන්නේ. මෙතන එකයි මෙතන බිඳුවයි. එකයි බිඳුවයි එකතු කරාම එකයි. අනිත් පැත්ත හැරුණාම Q බිඳුවයි. ඒකේ ප්‍රතිලෝම එකයි. ඔහොම තමයි දැන් මේ ගාන හදා ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔකේ අනිත් පැත්ත ආයි උපකල්පනයක් R එක බිඳුවයි අනිත් පැත්ත හරනහම එකයි ආයි බිඳුවයි. ඊට පස්සේ R එක එකයි මෙතනත් S එකයි උපකල්පනය එතකොට වෙනස් වෙනවා. උපකල්පනයේ බිඳුව නෙවෙයි එකයි අනේ උපකල්පනයේ බිඳුවමයි එකයි බිඳුවයි එකයි අනිත් පැත්ත හරනහම බිඳුවයි. ඊගාවට ළමයි ඔන්න ඔතනදී පොඩි ගැටලුවක් එනවා. පොඩ්ඩක් මේකේ ගාන වෙනස් වෙනවා. මේකේ නම් මෙතන බිඳුවයි කියලා අරන් තියෙන්නේ.